බලන්න මේ කෙනෙකු අවලස්සන වෙනවා නම් හොඳයි දුර්වර්ණ වෙනවා නම් හොඳයි කියන එකේ අදහස තමයි එයා කල්පනා කරනවා එයාගේ තියෙන පැහැපත්කම වර්ණවත්කම හින්දා තමයි එයාට මේ ප්‍රසාදේ තියෙන්නේ කැමැත්ත තියෙන්නේ. එතකොට එයා හිතනවා මෙයා දුර්වර්ණ වුණොතින් මෙයාට අනිත් අයගේ ආකර්ෂණය නැති වෙලා යයි. කැමැත්ත නැති වෙලා යයි. එතකොට දේශයෙන් ක්‍රෝධයෙන් හිතක් මුසපත් වුණාම මිනිස්සුන්ගේ කරන දෙයක් තමයි බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ මිනිස්සු අනිත් එක්කෙනා දුර්වර්ණ වෙනවා දකින්නට පතන එක. මතක තියාගන්න. මේ සූත්‍රයේ අවසානයේ මේ කාරණා 7ේම අවසානයේ අපිට අවධාරණය කරන්නේ මොකක්ද? යමක් පතනව දනිකාට එරෙහිව ඒක තමන්ටම වෙනවා. ඒකම තමන්ට වෙනවා කියන්නේ. ඒක මේ ඊළඟ ආත්මෙම නෙමෙයි. මේ ආත්මෙත් ඒක වෙනවා. දැන් බලන්න අනිත් එක්කෙනා අප්‍රිය වේවා, අප්‍රසන්න වේවා, දුර්වර්ණ වේවා, අවලස්සන වේවා කියලා හිත ඉන්න එයාගේ හිත කොච්චරනම් තරහෙන් ක්‍රෝධෙන් යුක්ත වෙන්න ඕනද? එතකොට එයාගේ හිත එච්චර තරහකින්, ක්‍රෝධකින්, වෛරකින් පිරෙන්න ඒක එයාගේ මූණෙන් එළියට එනවා. ඒක එයාගේ ඇඟෙන් පතෙන් එළියට එනවා. එයා මොන තරම් වත්සුණු ආලේප කළත්, මොන තරම් ලස්සන වෙන්න, සුන්දර වෙන්න දේවල් කළත් එයාගේ හිත ඇතුලේ තියෙන්නේ අනිත් එක්කෙනාව අවලස්සන වෙන්න ඕනි, අප්‍රසන්න වෙන්න ඕනි, මිනිහෙක් බලන්නේ නැති තැනට මූණපත් වෙන්න ඕනි කියන தත්වෙට ප්‍රාර්ථනා කිරීම නම් ඒකෙන් එයා කරගන්නේ ලොකු හානියක්. මොකද ඒ සිතුවිල්ල ඉපදිච්ච වෙලේ ඉඳලා එයා දුර්වර්ණ වීම ආරම්භ වෙනවා. එයා අවලස්සන වීම ආරම්භ වෙනවා. එයා අප්‍රසන්න කෙනෙකු බවට පත්වීම ආරම්භ වෙනවා. ඒ නිසා බුදුදහමේ කියන්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් කොයි වෙලාවකවත් අනිත් එක්කෙනා ගැන කල්පනා කරන්න එපා දුර්වර්ණ වේවා කියලා. ඒ වෙනුවට කල්පනා කරන්නේ කියලා උගන්වනවා එයා ප්‍රියමනාප වේවා, පැහැපත් වේවා, අනිත් අයට ආකර්ෂණීය කෙනෙක් වේවා. අන්නේ සිතුවිල්ලට කියනවා මොකද්ද? මෛත්‍රිය කියලා. මෛත්‍රිය තුල ඉඳගෙන යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා පුරන්න ගත්තොත් අනිත් එක්කෙනාට බොහොම ප්‍රියමනාප බවක් ඇති වෙන්න කියලා, බොහොම සුන්දරත්වයක් ඇති වෙන්න කියලා අන්නයට ආනිසංසයක් හම්බ වෙනවා. මොකද්ද? ඒ මෙත්සිත බලවත් කරගත්තු එක්කෙනාට ලැබෙන ලොකුම ආනිසංසයක් තමයි මුඛවන්නෝ විප්පසීදති. මුහුණේ වර්ණය ලස්සන වෙනවා. මුහුණේ වර්ණය ලස්සන වෙනවා. ඉතින් බලන්න අපි ක්‍රෝධයෙන් අනිකාගේ මුහුණකට ඇඟපත දුර්වර්ණ වේවා කියලා පතනකොට අපගේ ඇඟපත මූණකටම එහෙම දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි ඒකේ අනිත් පැත්ත වෙච්ච අනිත් එක්කෙනාට සුවපත් බව, සැපවත් බව, වර්ණවත් බව ප්‍රාර්ථනා කරනකොට එයාට ඒ දේ ලැබෙන විදියට අපි කටයුතු කරනකොට සිද්ධ වෙන මහා ලාභයක් තමයි, උපදින පුදුම බලයක් තමයි අපි ලස්සන වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔබ හැම තිස්සෙම ඒ කෝධන සූත්‍රයේ අපිට ඇති කරගන්න එපා කියලා කියපු පළවෙනි ගතිය, එනම් තමන්ගේ හතුරා දුර්වර්ණ වේවා කියලා හිතන ඒ දුර්ගුණය ඔබ තුල ඇතිවෙන්න දෙන්න එපා කියන එක, ඇති කරගන්න එපා කියන එක මම මේ වෙලාවේදී පළමුවෙන්ම යෝජනා කරනවා. දෙවැනි කාරණේ. දැන් තරහෙන්, ක්‍රෝධෙන්, වෛරෙන් ඉන්න කෙනෙක් තමන්ගේ හතුරා සම්බන්ධව කල්පනා කරනවලු මෙන්න මේ විදියට. මාගේ සතුරා දුකසේ සයනය කරන්නේ නම් මැනවි. මොනවද හිතනවා කියන්නේ? හොඳට නිින්ද යන්න එපා කියලා. සුවසේ සැපසේ නිින්ද යන්න එපා. එක දවසක් හැපියවන්න ලැබෙන්න එපා. හොඳට සැනසෙල්ලෙන් නිදා ගන්න ලැබෙන්න එපා. නිින්දක් නම් එන්න එපා. රෑ පුරා විඳවන කෙනෙක් බවට පත් වෙන්න ඕනෑ කියලා වෛරෙදි, ක්‍රෝධෙදි ඔය මිනිස්සු පතනවා.
දැන් ඒකේ පැතුම මොකද්ද? ඒ පැතුමේ තියෙන භයානකකම මොකද්ද? ඒ පැතුමේ තියෙන භයානකකම තමයි මතක තියාගන්න තමන්ට නිින්ද නැති වෙනවා. තමන්ට සුව නිින්දක් නැති වෙනවා. හොඳට හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් රාත්‍රී ඇඳට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා මගේ හතුරට අද රෑ නිින්ද යන්න එපා. අසහනෙන් ඉන්න ඕනේ. ඇඳ පුරා පෙරලි ඉන්න ඕනේ. එක ඩිංගක් හැපිය වෙන්න හොඳ නැහැ. නැගිටලා කාමරේ පුරා ඇවිදින්න සිද්ධ වෙන්න ඕනේ. ඔය විදියට හිත කවුරු හරි එක්කෙනෙක් ඇඳේ ඉඳන් වෛර කරන්න ගත්තොත් එතනම යාට විපාකේ හට ගන්නවද නැද්ද? හට ගන්නවා. මොකද එයා ඕක ගැන හිත ඉඳිල්ල හින්දම යාට නිින්ද යන්නේ නැති වෙනවා. එයාට සුව නිින්දක් නැහැ. ටික වෙලාවක් යනකොට එයාට උපදින්න පුළුවන් මෙහෙම හිතකොත්. දැන් මට මෙච්චර හතුරුකම් කරලා හොඳට නිදිද දන්නෙත් නැහැ. නිින්ද ගිහිල්ලාද දන්නෙත් නැහැ. ඒ සැකෙන් ඊළඟට Tamanටම සාප කරගන්නවා. අපිට මෙච්චර අසාධාරණ වෙලත් අපිට තමයි නිින්ද නැත්තේ. අහවලා නිදි ඇති. මා ඔබට සිහි කරනවා මේ වෛරේ තරම්, ක්‍රෝධේ තරම් මිනිස්සුන්ට හානි කර දෙයක්. හරිම බියජනකයි ඒක. හරිම ඛේදවාචකයක් ඒ වෛරය ක්‍රෝධය කියන එක. ඒ හින්දා ඔබ කවදාවක්වත් අනිත් එක්කෙනාට නිින්ද නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඔබගේ මිතුරා ගැනත් ඔබගේ හතුරා ගැනත් ඔබ හිතන්න ඕනේ එකම දෙයයි. මොකක්ද? සුවසේ නිින්ද යන්න ඕනේ. සුවසේම සැතපෙන්න ඕනේ. සුවදායි නිින්දක්ම ලැබෙන්න ඕනේ කියලා. එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ විදියට ප්‍රාර්ථනා කරන කෙනෙක් වුණොත්, අනික් පැත්තට හිතන කෙනෙක් වුණොත් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළා සුඛං සුප්පති. එයාට සුවසේ නිින්ද යන්න පටන් ගන්නවා. සුඛං පටිබුජ්ජති. සුවසේ නිදාගත්තු එකේ ඊළඟ ආනිසංසය මොකද්ද? සුවසේම ඇහැරෙනවා. මොකද දුකසේ නිදාගත්තොත් ඇහැරෙන්නේ දුකසේනේ. රෑ දෙගොඩ හරියක් වෙනකන් නිදි වරාගෙන ඉඳලා ඒ මේ අත පෙරලෙමින් හැරෙමින් ඉඳලා ඇවිදිමින් වතුර බොමින් කල්පනා කරමින් ඉඳලා ඔළුවේ අත් දෙක ගහගෙන නලල අත් දෙකෙන් මිරිකගෙන ඉඳලා විඳෝලා එළිවෙන යාමේ නිදාගත්තු එක්කෙනෙක් උදේට කොහොම නැගිටීද? කොච්චර අමාරුවෙන් නැගිටීද? අඬාගෙන නැගිටින්නේ. කිඳිරි ගාගෙන නැගිටින්නේ. හූල්ලගෙන නැගිටින්නේ. එතකොට එවැනි තත්ත්වයක් කෙනෙකුට උදා වෙන්නේ ඇයි? අනිත් එක්කෙනාට ඒව පතන්න යන හින්දා. ඒ හින්දා මා ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ කාටවත් නිින්ද එහෙම අහිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න එපා. නිින්ද අහිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සෑම මොහොතකම අනේකාට ඔබට නිින්ද අහිමි වීම ආරම්භ වෙන බව මතක තියාගන්න ඕනේ. කවදාවත් තරහකාරයෙක්ව පරද්දන්න බෑ තරහින්. තමන්ට ක්‍රෝධ කරන එක්කෙනෙක්ව පරද්දන්න බෑ තමනුත් ක්‍රෝධ කරලා. කවදාවත් බෑ. අක්කෝදේන ජිනේ කෝදං බුදුරජාණන් වහන්සේ වදාලා. ක්‍රෝධ නොකිරීමෙන්මයි තමන්ට රෙහි වෙන ක්‍රෝධය පරාජයට පත් කරන්න පුළුවන්. එහෙම නැතුව ක්‍රෝධ කරොත් ක්‍රෝධ කරනවා කිය දඟලුවට මතක තියාගන්න කවදාවත් ඔබේ තරහකාරයා ඔබේ වෛරක්කාරයා පරාජයට පත් කරන්න බෑ. දැන් පළවෙනි කාරණේ අපි කිව්වේ දුර්වර්ණ වෙන්නේ නම් හොඳයි කිය හිතන්න ගිහිල්ලා තමන් දුර්වර්ණ වෙනවා. තමන්ගේ හතුරාට වෛරක්කාරයාට නිින්ද නොයනවා නම් හොඳයි කියලා හිත ඉන්න ගිහිල්ලා තමන්ට නිින්ද නැති කරගන්නවා. අද මේ අය ලෝකෙ කොච්චර ඉන්නවද? ඔබ අතර කොච්චර ඇතිද? ඔබ දන්න කී දෙනෙක් නම් ඇතිද රැට නිින්ද යන්නේ නැති අය? එයයි තරහ වැඩි, ක්‍රෝධය වැඩි, සුවපත් නිින්දක් නැහැ, සැපවත් නිින්දක් නැහැ, අසහනෙන් පිරීලා. මොකද හැම තිස්සෙම හතුරාගේ විපත පතන්නේ. එයා කොහොමද නිදාගන්නේ? එයාට කොහොමද සැනසෙල්ලක් එන්නේ? මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබට සැනසෙල්ල නිදා ගන්න ඕන නම් අනිත් එක්කෙනාට සැනසෙල්ල නිින්ද යන තත්වයක් ඔබේ ජීවිතය තුල ඔබ උදා කරන්න. අනිත් එක්කෙනාට නිින්ද නොයන තත්වයක් උදා කරපු කෙනෙකුට
සැනසෙල්ල නිදා ගන්න ලැබෙයි කියලා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒක වෙන්නේ නැහැ මේ ලෝකේ. මේ ලෝකේ හැමතිස්සෙම වෙලා තියෙන්නේ වපුරපු බීජවලට සාපේක්ෂව අස්වැන්න ලැබෙන එක. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. හොඳ කරොත් තමයි හොඳ එන්නේ. හොඳ කරොත් නරක නෙමෙයි. නරක කරොත් හොඳ නෙමෙයි එන්නේ. නරක කරොත් නරකත් හොඳ කරොත් හොඳත් එනවා. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. හොඳට අවබෝධ කරගන්න. තාම බුද්ධිමත්ව එක තේරුම් ගන්න. අවබෝධ කරගෙන ජීවත් වෙන්න. අපිට ගොඩාක් වරදිලා තියෙන්නේ අපි තථාගතයන් වහන්සේ කියපු විදියට හිතන්නේ නැතුව අපි හරි කියලා හිතන් ඉන්න විදියට හිතාගෙන යනවා. එතනයි අපිට වැරදෙන්නේ. අපි හරියට හිතන්න මතන්න ගත්තොත් අපිට පැටලෙන්නේ නැති බව මා ඔබට සිහිපත් කරනවා. තුන්වෙනි කරුණ වෛර කරන කෙනා, ක්‍රෝධ කරන කෙනා හිතන එකක් තමයි මගේ හතුරට, මගේ වෛරක්කාරයට, මට කරදර කරන එක්කෙනාට ගොඩක් ධනය ඇති වෙන්නේ නැත්තම් ඒකුවේ ධනය හම්බ නොවෙනවනම් හොඳයි කියලා. ගොඩක් සල්ලි නැත්තම් හොඳයි කියලා හිතනවා. මතක තියාගන්න. ඔබ කාට හරි කෙනෙකුට යමක් කමක් ලැබෙන්න එපා කියලා, ධනයක් ලැබෙන්න එපා කියලා පතනකොටම අනිවාර්යයෙන්ම ඔබේ දුගී බව ආරම්භ වෙනවා. මොකද මිනිහෙකුගේ දුගී මානසිකත්වයේ හින්දා තමයි තව මිනිහෙකුට යමක් කමක් අහිමි වෙන්න කියලා පතන්නේ. පොහොසත් මිනිහෙක් නම් මනසින්, ධනවත් මිනිසෙක් නම් මනසින් කවදාවත් මතක තියාගන්න. කවදාවත් එයා අනුන්ට ධනෙ නැති වෙන්න කියලා පතන්නේ. මොකද එයා දන්නවා තමන්ගේ වටේ දුගියෝ ඉන්න එක නෙමෙයි තමන්ගේ සාර්ථකත්වය. තමන්ගේ වටේ තවත් ධනවතුන් ඉන්නකොට තමන් සාර්ථක වෙන්නේ කියලා. ධනවතුන් ගැවසෙන පරිසරයක් යන වෙන පරිසරයක් ඒක. හැමතිස්සෙම තමන්ගේ වටේ දුගියෝ ගොඩ ගැහිලා ඉන්නවා නම් ඒ తত্ত্বය ධනවතෙකුට තියෙන නරකම තත්ත්වයක්. මොකද ඔහුට සුබ සාධන බෙද බෙද ඉන්න වෙනවා හැමතිස්සෙම. හැමතිස්සෙම දුගියාගේ ඊර්ෂ්‍යාවට ඔහු ලක් වෙනවා. දුගියාගේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. හැමතිස්සෙම බයෙන්, සැකෙන්, අසහනෙන්, තැති ගැනීමෙන් තමයි ඔහුට ඉන්නට සිද්ධ වෙන්නේ. ඔහුට ඉන්න සිද්ධ වෙන්නේ එහෙමයි. මොකද බයයි මේ දුගියෝ ටික මගේ ටික කඩා වඩා ගනීද කියලා. බලන්න යමක් කමක් තියෙන මිනිස්සු හැමතිස්සෙම ගිහිල්ලා ගයක් හරි ගත්තොත් ගන්නේ කොයි පැත්තේද? යමක් කමක් තියෙන මිනිස්සු ඉන්න පැත්තේ. ඒකේ තර්කයක් තියෙනවා. ඒක ලොකුකම කියලා විතරක් හිතන්න එපා. ඒක ලොකුකම කියලා විතරක් හිතන්න එපා. මොකද යමක් කමක් තියෙන මිනිස්සයාගේ සිතුවිලි බොහොම පොසිටිව්. එයාගේ ගාව තියෙන එනර්ජි බොහොම බලගත්ු එනර්ජි ඒවා. බොහොම බලගත්ු ඒවා. එතකොට එවැනි පරිසරයක යම්කිසි කෙනෙක් ඉන්නවා නම්, එවැනි පරිසරයක යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් මතක තියාගන්න එයාගේ ඒ ධනාත්මක සිතුවිලි සහිත, පොහොසත් සිතුවිලි සහිත පරිසරයක එයා ඉන්නකොට එයාත් පොහොසත් වෙනවා. ඔය දුප්පත් ඍණාත්මක බොහෝම නිෂේධනීය සිතුවිලිත් එක්ක ගත කරන මිනිස්සු ඉන්න තැනක දිගටම ඉන්න ගියොත්, ඒ නිෂේධනීය මිනිස්සු ඉන්න පරිසරයක අපි ජීවත් වෙන්නට ගියොත් එහෙම දන්නේම නැතුව ඒ නිෂේධනීය සිතුවිලි අපේ මනස ආක්‍රමණය කරනවා. අපේ පරිහානිය එතනින්ම පටන් ගන්නවා. ඒ නිසා කවදාවත් ඔබ කෙනෙකුට ධනය අහිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ධනය අහිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔබේ මනසේ තියෙන ඒ වෛරී සිතුවිලි, ක්‍රෝධ සහගත සිතුවිලි, ඒ ද්වේෂ මූලික සිතුවිලි ඔබට අලුත් නිෂ්පාදනයකට අවශ්‍ය කරන නිර්මාණශීලී චින්තනය නැති කළා දානවා. බුද්ධිය නැති කළා දානවා. ඔය අනුන්ගේ ධනයට හූල්ල ඊර්ෂ්‍යා කර ඒ මිනිසුන්ගේ ධනය නැති වේවා හෝ නැති කරන්න ඕන කියලා හිත පත ඉන්න කට්ටිය හැමදාම දුගියෝ වෙලා කවදාවත් උඩට ඒමක් නැතුව, බැබලීමක් නැතුව ඉන්න හේතුව ඕවා. ඒ මොකද හේතුව එයාලට අර ක්‍රියේටිව් තින්කින් කියන එක එන්න විදියක් නැහනේ. ඒ නිර්මාණශීලී චින්තනය කියන එක මිනිහෙකුට එන්න නම් ඒ මිනිහගේ ඔළුව පිරිසිදු වෙන්න ඕනේ. මිනිහෙකුගේ ඔළුව පිරිසිදු වෙන්නේ නැහැ තරහෙන් ඉන්නකොට. තරහ කියන්නේ මිනිස්සෙගේ හිත, බුද්ධිය, නුවණ ඔක්කොම පිරිහවල දාන දරුණු සාධකයක්. නරක සාධකයක්.
ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා කවදාවත් කෙනෙකුගේ ධනවත්කමක් දැක්කම අනේ මේ මිනිහා දුගී වේවා හිඟමනට වැටේවා මහපාරේ පොල් කට්ටක් අරන් ඇවිදින්න වේවා ඒ වගේව නම් හීනකින්වත් හිතන්න එපා. Tamanට තමයි එතෙන්ට වැටෙන්න වෙන්නේ. Tamanට එතෙන්ට වැටෙන්න වෙන්නේ. එහෙම පත ඉඳපු අය එහෙම මිනිස්සුන්ට හූල්ල ඉඳපු අය අද බොහෝම පළගතු තැන්වල ඉඳලා අන්ත අසරණ දුගී දුප්පත්කම් වලටම වැටිච්ච අය පවා අපි දැකලා තියෙනවා. එතෙන්ට වැටෙන්න එපා ඔබ. හැම තිස්සෙම හිතන්න යම් කිසි කෙනෙක් යමක් කමක් උපයගෙන ධනවත්ව ඉන්නවනම් මිල මුදල් ඇතුව ඉන්නවනම් හිතන්න ඒ මනුස්සයා මේවා උත්සාහයෙන් කැපකිරීමෙන් තහඩිය මහන්සියෙන් මෙතෙන්ට ඇවිල්ලා ඇත්තේ. අනෙක් පැත්තෙන් මේ මනුස්සයා සංසාරේ පින් කරලා ඇති. ඒකයි එයාට මේ වගේ දේවල් ලැබෙන්නේ. එහෙම හිතන්න. එතකොට ඒක එයාගේ කර්මයේ ප්‍රතිඵලය ලෙස ක්‍රියාවට ලැබිච්ච ප්‍රතිඵලය ලෙස කල්පනා කරන්න ගත්තොත් අපි යාට ක්‍රෝධ කිරීම නවත්තනවා. වෛර කිරීම නවත්තනවා. ඊර්ෂ්‍යා කිරීම නවත්තනවා. එතකොට අපිට එයාට හිංසා කර යන්න වෙලාවක් එන්නේ නැහැ. යන්න ඕන කමක් එන්නේත් නැහැ. අපි බොහෝම සන්තෝෂයෙන් අපේ ගමන යනවා. අපි කල්පනා කරනවා මගේ ක්‍රියාකාරකම් වෙනස් කළොත් මටත් පුළුවන් පොහොසත් වෙන්න. මටත් පුළුවන් ධනවත් වෙන්න. මගේ චේතනා වෙනස් කරන්න ඕනේ. මං හිතන විදිය යහපත් කරගන්න ඕනේ. නිවැරදි කරගන්න ඕනේ. පොසිටිව් විදියට මම හිතන්න පටන් ගන්න ඕනේ. එතකොටයි මට ඒ ධනාත්මක සිතුවිලි තියෙනකොට සාධනීය සිතුවිලි තියෙනකොට මට මගේ ජීවිතේ ඊටාම සාධනීය තත්වයකට ගෙනියන්න පුළුවන් කියන එක. හැබැයි මතක තියාගන්න. කවුරුවත් ධනවත් වෙන්නේ නැහැ. ධනවත් වීමේ අවශ්‍යතාවය හදිස්සි වුණාට. එහෙම ධනවත් වෙන්නේ නැහැ. බොහෝ අය කියන එකක් තමයි ඉතින් උත්සාහ කරා හරියන්නේ නැහැ පොහොසත් වෙන්නෙම නැහැ. උඩට ඒමක්ම නැහැ. කළු ගලක් බිඳෙන්න කුළු ගෙඩි පාරවල් 100ක් ගහන්න ඕන තැනට 50ක් ගැහුවට කළු ගල් බිඳෙන්නේ. ඒ කුළු ගෙඩි පාරවල් 100ම වදින්න ඕනේ තෙන්ට. එක රිද්ම් එකට වදින්න ඕනේ. එකම විදියකට ඒ කම්පනය ඇති කරන්න ඕනේ. ඒ ගල් ගෙඩියේ රශ්මිය එකම මට්ටමේ පවත්වන්න ඕනේ. ඒ දීර්ඝ වෑයමක ප්‍රතිඵලය සියගෙනි කුළු ගෙඩි පහර සමහර විට ඒ ගල පුපුරා යන කුළු ගෙඩි පහර වෙයි. කුළු ගහන මිනිස්සයා කියයි ඒ පාර නම් හරි ගියා කියලා. නමුත් මතක තියාගන්න. ඒ කුළු ගෙඩි පහර සාර්ථක කුළු ගෙඩි පහරක් වන්නේ ඒක 100 වෙනි කුළු ගෙඩි පහර නිසා නෙමෙයි. 99 පාරක් කුළු ගෙඩියෙන් එකම තැනකට එකම රිද්මයකට පහර දීමේ උපරිමයේදී ඒ අර 99 අවස්ථාවේම එකතු වේදී මතක තියාගන්න 100 වෙනි කුළු ගෙඩි පාර ගල් ගෙඩිය බිඳී යන කුළු ගෙඩි පහර වෙනවා. නිසා ඔබගේ ධනවත්කම පැතුම් වලින් ලැබෙන එකක් ලෙස සලකන්න එපා. ඔබගේ හිත ඉල්ලන වෙලාවට ලැබෙන එකක් ලෙස සලකන්න එපා. ඔබට ධනවත්කම ලැබෙන්නේ සමහර වෙලාවට ඔබ හිතන්නේවත් නැති වෙලාවේ. සමහර විට ඔබට ධනවත්කම ලැබෙන්නේ ධනෙ ඕන නැති වෙලාවේ. ඒක තමයි විශේෂත්වය. සල්ලි ඕන වෙලාවේ හම්බ වෙන්නේ නැහැ. හිතා ගන්න බැරි වෙලාවකට ඕන නැති වෙලාවක ඔබට සල්ලි ගොඩක් හම්බ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒක තමයි මේ විශ්වයේ රටාව. ඒවයි කැලෙන්න එපා. ඒක ගැටෙන්න එපා. කොටිම අනුන්ට තියෙන ධනයට හොල්ලන්න එපා. අනුන්ට තියෙන ධනය ගැන හිතලා විඳවන එක්කෙනෙක්, වෛර කරන එක්කෙනෙක්, ක්‍රෝධ කරන එක්කෙනෙක් බවට ඔබපත් වෙන්න එපා කියලා මා ඔබට යෝජනා කරනවා. මොකද හේතුව ඔබට ධනය ඕනි නම් ධනය ඇත්තවුන්ට ක්‍රෝධ කිරීමයි ඔබ නැවැත්තිය යුත්තේ. මේක භෞතිකවාදීන්ගේ අදහසට සම්පූර්ණයෙන් වෙනස්. භෞතිකවාදීන් කිව්වේ ගොඩාක් වෙලාවට ධනය තියෙන මිනිස්සුන්ට එරෙහිව අරගල කරලා ඒ මිනිස්සු පරාජයට පත් කරලා අපි ධනවත් වෙන්න ඕනේ කියලා. කවදාකවත් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. අනුන්ගේ දේ කඩා වඩා ගත්තොත්, ගිනි තිව්වොත්, කුඩුපට්ටම් කරලා දැම්මොත් ඒකේ විපාකය කාටත් ගෙවන්න වෙනවා.
ධනවතා නැති කිරීම බුද්ධ ධර්මය නෙමෙයි. ධනවතා දැහැමි කිරීම බුද්ධ ධර්මය. ඒක තමයි බුද්ධ ධර්මය. ධනවත්තු ඉවර කරලා දාන්න ඕනේ. ඔක්කොම එක සමාන මට්ටමට ගේන්න නම් ඉන්න ධනවත්තු නැති කරලා ඒව දුගියන්ට බෙදන්න ඕනේ කියන එක බුද්ධ ධර්මය නෙමෙයි. බුද්ධ ධර්මය යෝජනා කරනවා ධනවතුන් නිවැරදි ධනවතුන් කරන්න ඕනේ. ධනවතුන් අල්ලස්ගෙන හොරකම් කරලා පගාව අරගෙන වැරදි වැඩ කරලා අයථා ක්‍රමවලින් ධනවත් වීම නැවැත්විය යුත්තේ. ධනවතුන් ඕනි. ධනෙ තියන අය ඉන්න ඕනි. ධනෙ තියෙන්න ඕනි මිනිස්සුන්ට. බුදුදහම ධනවත්කමට විරුද්ධ නැහැ. හැබැයි බුදුදහම ධනවත්කමේ සදාචාරය අපේක්ෂා කරනවා. අදම්මේ නසාහෙන. අසාහසිකව ධනය හම්බ කරන්න ඕනි. ධනවතුන් වෙන්න ඕනි. ඒ වගේම නිවැරදිව ධාර්මිකව ධනවතුන් වෙන්න ඕනි. ධම්මිකේ ධම්මලද්දෙහි කියලා කිව්ව එකයි. එහෙම නැතුව ධනවතාට වෛර කරලා ධනවතාගේ තියෙන යාන වාහන ගිනි තියලා ඒවා අපේ ගෙවල් වලට උස්සන් ආවට අපි පොහොසත් වෙන්නේ නැහැ. අපි පොහොසත් වෙන්නේ නැහැ කීයට. මොකද අපි වාහනයක් අපිට ගන්නවා නම් ඒකට අදාළව අපි ගියපු ගමනක් තියෙන්න ඕනේ. නැතුව ධනවතාගේ කුස්සන් ඇවිල්ලා අපේ ගෙදර තියාගත්තට අපි ධනවතෙක් වෙන්නේ නැහැ. ඒ ලබා ගන්න ධනවත්කම අපිට කවදාකවත් තියාගන්න බෑ. තියාගන්න බැරි මොකද අපි ඒකට අදාළව සුදුසු පුහුණුවක ආපු ගමනක ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි කාර් එක අපේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. කාගෙන් හරි උදුරන් ආපු එකක් හරි ආසාවට ණයකාරකමට යට වෙලා අතර අතෙන්ම ණය වෙලා මාන්නක්කාරකමට උස්සගෙන ආපු ඒවා හරි තියාගන්න පුළුවන් ටික දවසයි අපිට. එහෙනම් ධනවත් වෙන්න අනුපිළිවෙලින්. හැමතිස්සෙම හිතින් ධනවත් වෙන්න. එතකොට භෞතිකව තියෙන ප්‍රමාණය එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. වටේ තියෙන දේවල් ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ දේවල් සම්බන්ධව ඔබට හිතන්න පුළුවන් විදිය. ඔබ දකින්න විදිය. දේවල් වලට ඔබේ මනසේ දෙන වටිනාකම් වල ස්වභාවය. ඒවනුව තමයි ඔබ පොහොසත්ද දුප්පත්ද කියලා තීරණය වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඊළඟට වෛර කරන එක්කෙනා, ක්‍රෝධ කරන එක්කෙනා හිතනවා බොහෝ යසස් ඇතියේ නොවේ නම් මැනවි. ඒ කිව්වේ තමන්ගේ හතුරාට, තමන්ගේ වෛරක්කාරයාට, තමන් වෛර කරන ක්‍රෝධ කරන එක්කෙනාට කීර්තිය පැතිරෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතනවා. ඒක අනිත් අය හොඳයි කියන්නේ නැත්නම් හොඳයි කියලා. දැන් අනිත් අය හොඳයි කියන්නේ නැත්නම් මගේ හතුරට හොඳයි කියලා හිත ඉන්න. වෛරක්කාරයෙකුට තියෙන ප්‍රශ්නේ තමයි තව වෛරක්කාරයෝ ඇති වෙනවා. තව තරහකාරයෝ ඇති වෙනවා. ඇයි? තමන් හිතන් ඉන්නවා ආරයා හොඳ කියන්නේ නැත්නම් හොඳයි මගේ හතුරා ගැන. දන්නේම නැතුව ඔබේ තව මිතුරෙක් ඔබේ හතුරා ගැන හොඳ කියනවා. ඔබට මොකක් විදිහටද පේන්නේ එතකොට? එහෙනම් මෙයත් මගේ හතුරෙක්. මොකද හතුරාගේ හොඳ කියනවා. ඔන්න ඒ අතරේ ඒ මිතුරාගේ හොඳ තව එක්කෙනෙක් කියනවා. එතකොට ඔබට හිතෙනවා එයත් ඒ ගමන අරයාගේ පැත්තේද? එයත් හතුරෙක්. බලන්න මේ අනිත් මිනිහාගේ හොඳක් පැතිරෙන එක. යසස කිව්වේ හොඳ කියන එකනේ, කීර්තිය කියන එකනේ. ඒ හොඳ නාමය කීර්තිය පැතිරෙන එකට කෙනෙක් අකමැති වෙන්න ගියාම සිද්ධ වෙන කරුමේ තමයි එයා තව තවත් හතුරුම වැඩි කර ගන්නවා. මොකද හේතුව එයාගේ හොඳක් කියන කිසිම මිනිහෙක් පෙන්වන්න බෑ. එතෙන්ට වැටෙන්න එපා. එතෙන්ට වැටුනම ඔබට ඇසුරු කරන්න ඔබ ආයතනික නම් ඉන්නේ, ආයතනික මිනිහෙක්වත් නැති වෙලා යනවා අන්තිමට. තනි වෙනවා. ඔබ ගෙදර නම් ඉන්නේ, ගෙදර ඔක්කොම ඔබත් එක්ක තරහයි. මොකද ඔබ ඔක්කොමත් එක්ක තරහින්ද. යම් කිසි රටක එහෙම ඉන්නවා නම් ඉතින් ඒ රටේ ඔබට ඉන්න බෑ ඇත්තටම. සමාජයක එහෙම ඉන්න බෑනේ. සමාජයක හොඳට සැනසෙල්ල ඉන්න නම් අපි ඉගෙන ගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ එහෙම මේ අනිත් මිනිහට මම අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මම අකමැති වුණාට ඒ මිනිහාගේ ගාව මොකක් හරි දක්ෂකම්, ඉහළ ගුණධර්ම මං අකමැති ඒවා නෙවෙයිනේ. ඔක්කොම එයාගේ ගාව තියෙන ගති කියන්නේ. ඉතින් මං අකමැති වුණාට තව එක්කෙනෙක් කැමතිව තියෙන්න පුළුවන්. එතකොට එයාට ප්‍රශංසා හම්බ වෙනවා, කීර්තිය හම්බ වෙනවා. ඉතින් අපි ඒවට වෛර කරනවා නම් ඉතින් අපි අපිටම වලක් කපා ගන්නවා. අපිට ඇසුරු කරන්න මිනිහෙක් නැති කර ගන්නවා. අපිට ආශ්‍රය කරන්න, සතුටින් ඉන්න කවුරුත් නැති කර ගන්නවා අපි. එතෙන්ට වැටෙන්න එපා ඔබ. ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ හොඳ බෞද්ධයෝ වෙන්න.
හොඳ බෞද්ධයෝ කවමදාවක්වත් හිතන්නේ අනිත් එක්කෙනාට එහෙම කීර්තිමත් බවක් යසසක් අහිමි වෙන්න කියලා. ඔබ අනිත් එක්කෙනාගේ කීර්තිය ඉවසනවා නම්, ඔබ අනිත් එක්කෙනාට හොඳ නාමයක්, යහපත් ගෞරවයක් සමාජයෙන් ලැබෙන එක දැකලා ඔබ ඒක ඉවසනවා නම්, මතක තියාගන්න. ඔබටත් ඒ ගෞරවය එන්න පටන් ගන්නවා. ඔබටත් ඒ ගෞරවය එන්න පටන් ගන්නවා. ඔබ තරඟ කරලා කෙනෙක් එක්ක ඔබ පරාජයට පත් වෙනවා. දින්න එක්කෙනාට හරියට ප්‍රශංසා කරනවා. මතක තියාගන්න. ඒ දිනපු එක්කෙනා ඔබේ හතුරා වෙන්න පුළුවන්. ඔබ ඔබගේ ප්‍රතිපක්ෂයේ විදියට වෙන්න පුළුවන් එතන තරඟ කළේ. ඒත් ඔබ ගිහිල්ලා හදවතින්ම දිනපු කෙනා වැළඳගෙන සුබ පැතුවොත් ලෝකය ඔබට ප්‍රශංසා කරනවා. සමහර විට ඔබට ලැබෙන ප්‍රශංසාව බලවත් දිනපු කෙනාට ලැබෙන ප්‍රශංසාවට වඩා. එහෙනම් හොඳට හිතන්න පුරුදු වෙන්න. අපිට සතුටින් ඉන්න ඕන නම් ලස්සනට හිතන්න තමයි පුරුදු වෙන්න ඕනි. අපිට ගොඩාක් සතුට අහිමි වෙලා තියෙන අපි ලස්සනට හිතන්නේ නැති හින්දා. අපි හිතන්නේ අනිත් මිනිහාගේ කීර්තිය නැති වුණා නම් මට සැනසෙල්ල නිඳ යනවා කියලා. ඒත් මතක තියාගන්න අනිත් මිනිහාට කීර්තිය ළඟා කරගන්න අපි උදව් කරනකොට, අනිත් මිනිහාට ලැබෙන කීර්තිය අපි අඩුම ඉවසනකොට අපේ කීර්තිය පැතිරෙනවා. එයා හොඳ කෙනෙක් කියලා පිළිගන්නවා මිනිස්සු. එයාට හොඳ ගති තියෙනවා එයාගේ ගාව කියලා මිනිස්සු ඊළඟට අපිට පැහැදෙනවා. ඒව හැමෝටම කරන්න බෑනේ මෙයා කරාට කියලා අපේ ගුණ වර්ණනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ හතුරාගේ හොඳ නම යම් තැනක පැතිරෙනවද ඒක ඉවසන්න. ඒකට ක්‍රෝධ නොකර ඉන්න. අනිකාට යසසක් නොවේවා කියලා පතන කෙනෙකු බවට ඔබ කවදාවක්වත් පත් වෙන්න එපා කියන එක මම ඔබට යෝජනා කරනවා. දැන් අපි කරුණු කීපයක් ඉගෙන ගත්තා. අනිත් එක්කෙනා දුර්වර්ණ වන්නේ නම් මැනවි කියලා හතුරා ගැන හිතන එක නවත්තමු. දුකසේ සයනය කරන්නේ නම් මැනවි කියලා හිතන එක නවත්තමු. ධනය නැති වෙලා දුප්පත් වන්නේ නම් මැනවි කියලා හිතන එක නවත්තමු. භෝග ඇති නොවන්නේ නම් මැනවි කියලා. ඒ කියන්නේ ඉඩකඩම් මිල මුදල් විතරක් නෙමෙයි යාන වාහන ඕවා ඔය වගේ දේවල් එයාට නොවේවා කියලා හිතන එක නවත්තමු. කෙනෙකුට භෝග සම්පත් තියෙන එක කොච්චර හොඳද? කොච්චර වටිනවද? එයාට ප්‍රමාණවත් ආහාර පාන තියෙන, එයාගේ ගෙදර ප්‍රමාණවත් බඩු බුට්ටු තියෙන, එයාට යාන වාහන තියෙන කොච්චර දෙයක්ද? ඒක අපිට ඒ වගේ අසල්වැසියෝ ඉන්න එක කොච්චර ශක්තියක්ද අපිට? ඒ වගේ භවභෝග සම්පත් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක කොච්චර සම්පත්තියක්ද අපිට? අපේ රට බලවත් රටක් වෙන්නේ ගොඩක් ධනය බලය තියෙන මිනිස්සු ඒ රටේ ඉන්නකොටනේ. මතක තියාගන්න. කාට හරි රටේ භෝග සම්පත් තියෙනවා නම්, ඉඩකඩම් දේපල යාන වාහන, ඒක රටේ දේවල් බව හිතන්න. ඒකෙන් රටේ ආර්ථිකයට ලොකු සම්බන්ධයක් තියෙනවා. රටේ ආර්ථිකය බොහොම බලගතු තැනකට එනවා කියන්නේ භෝග සම්පත් තියන අය හින්දා, ධන සම්පත් තියන අය හින්දා ඒකෙන් ඔබටත් යහපතක් වෙනවා. මොකද ඒ රටේ ආදායම් වැඩි වෙනවා කියන්නේ ඔබට හොඳ කාලයක්. ඔබට හොඳ කාලයක් ඒක. ඔබට බොහොම වාසනාවන්ත සහ සුවපහසු කාලයක්. මා ධනවතුන් ඉන්න බලවත් රටවල් වලට ගිහින් තියෙනවා. ඒ රටවල් වල ධනවතුන් වැඩි වෙන්න ඒ රටවල් වල සාමකාමී බව වැඩි. රණ්ඩු අඩුයි. කුලල් කනවා අඩුයි. ඕපදූප හොය ඉන්නවා අඩුයි. අනුන්ට කැලෑපත්තර ලියනවා අඩුයි. ඒවා අඩු වෙනවා. ඔය දුගියෝ හිඟන්නෝ පිරිච්ච අපේ රටවල් වල අනුන්ගේ භවභෝග සම්පතට පද හද ඉන්නවා මිසක ඊර්ෂ්‍යා කර හූල්ල ඉන්නවා මිසක අපේ මිනිස්සුන්ගේ ඇත්තටම මූණේ හිනාවක්වත් තියෙන අය අවංකව කොච්චර පොඩ්ඩද ඉන්නේ? කොච්චර පොඩ්ඩද? එහෙනම් මම ඔබට යෝජනා කරනවා අපේ අනේකාට භවභෝග සම්පත් තිබීම
අපිට හානියක් ලෙස නෙමේ දකින්න ඕනේ. අපේ හතුරට හරි දේවල් තියෙනවා නම් අපිට ඒක හොඳක්. රටට හොඳක්. සමස්ත ජනතාවට හොඳක්. මොකද භවභෝග සම්පත් වැඩිපුර තියන අය වැඩිපුර ආදායම් බදු ගෙවනවා. එතකොට අඩුවෙන් තියෙන මිනිහට ඒ ආදායම් බදු වලින් තමයි නොමිලේ සෞඛ්‍ය පහසුකම් සපයන්නේ. දැන් මහ ස්පිරිතාලෙන් අපිට බේත් ටික හම්බ වෙන්නේ තාම. අපේ ගම්වල ඉස්කෝලවලට ගිහිල්ලා අපේ ළමයින්ට නොමිලේ අපිට ඉගෙන ගන්න ලැබුණේ. භවභෝග සම්පත් තියෙන මිනිස්සු රටේ ඉඳපු හින්දානේ. ඒ මිනිස්සුන්ගෙන් ලබාගත්තු ආදායම් බදු වලින් අපිට හොඳ සෞඛ්‍යයක් හම්බ වෙලා තියෙන්නේ. ඔබ දැකලා තියෙද කෝටිපතියෝ ගිහිල්ලා මහ ස්පිරිතාලේ ඉන්නවා? හැබැයි මතක තියාගන්න කෝටිපතියන්ගෙන් ගන්න ඉඩකඩම් තියෙන මිනිස්සුන්ගෙන් ගන්න ආදායම් බදු වලින් තමයි මහ ස්පිරිතාලේ පවත්තන් යන්නේ. දොස්තරලට නර්ස්ලට පඩි ගෙවන්නේ එකෙන්. මොකක් හරි එක බේත් පෙත්තක් හරි නොමිලේ දෙන්නේ අර මිනිස්සුන්ට තියෙන හින්දා. අපේ රටේ තියෙන මිනිස්සු ඇත්ත වශයෙන්ම ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි අපේ රටේ තියෙන මිනිස්සු. මොකද මේ මිනිස්සු කවදාවත් කියන්නේ නැහැ අපෙන් ටැක්ස් අරගෙන රටේ මිනිස්සුන්ට නොමිලේ බේත් දෙන්න එපා කියලා. කියන්නේ අපේ රටේ මිනිස්සු. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා. එතුමා ගෙනාවා පොඩි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඔබාමා කෙයා කියලා. ඒක මේ ධනවත් අයගෙන් අරගෙන රටේ ඔක්කොම පුරවැසියන්ට පොඩි සෞඛ්‍ය රක්ෂණයක්. ඒකෙන් බේත් ගන්න ටිකක් නොමිලේ වගේ ස්වභාවයක් ඒකේ ආවා. ඒ රටේ ධනවත් මිනිස්සු කිව්වේ මොකද්ද? ඒ රටේ ධනවත් මිනිස්සු කිව්වා අපෙන් ටැක්ස් අය කරලා නොමිලේ මේවා දෙන්න බෑ කියලා. ඔබාමාගේ අයක ඉල්ලාස් කරගත්තා. ඒ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. හැබැයි අපේ රටේ කවදාකවත් ධනවත් මිනිස්සෙක් ඒක කියන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු අපේ රටේ යමක් කමක් තියෙන මිනිස්සුන්ට හූල්ලනවා නම් ඊර්ෂ්‍යා කරනවා නම් මං කියන්නේ ලොකු වැරද්දක් ඒක. මොකද ඔවුන්ගේ ළමයි ඔවුන් ඉන්ටර්නැෂනල් ස්කූල් දාලා උගන්වන්න. අත්තින් සල්ලි ගෙවලා. ඔවුන්ගේ ළමයි යවන්නේ යුනිවර්සිටි වලට සල්ලි ගෙවලා. හැබැයි ඔවුන් ටැක්ස් ගෙවලා ඔවුන්ගේ ටැක්ස් වල සල්ලි වලින් අපේ ළමයින්ට නොමිලේ යන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි තියෙනවා. ගවර්න්මන්ට් ඉස්කෝල තියෙනවා. රජය පවත්වන. රජය පවත්වන්නේ ආණ්ඩු කරන කට්ටියගේ පොකට්ටුවෙන් වීදම් කරලා නෙමෙයි. රටේ බොහොම අමාරුවෙන් ආයතනයක් පවත්වගෙන ගිහිල්ලා සේවකයන්ට පඩි නඩි ගෙවලා කම්කරුවන්ගේ අර්ථ සාධක ගෙවලා ඔක්කොම ටික කරලා ඉතුරු කරගත්තු කීයෙන් හරි ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ආණ්ඩු කරන්නේ. රජය පවත්වන්නේ. භාණ්ඩාගාරය පොහොසත් කරන්නේ. ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි අපිට නොමිලේ බේත් ටික හම්බෙන්නේ. නොමිලේ අධ්‍යාපනය හම්බ වෙන්නේ. ඒ මිනිසුන්ටත් වෛර කරනවා නම් අපි කොච්චර පහත් තත්ත්වයේ මිනිසුද? ඔබ හිතන්න. ඔබ හොඳට කල්පනා කරන්න ඒවා. බුද්ධිමත් වෙන්න පටු විදියට ගෝත්‍රික විදියට හිතුවොත් කවදාවත් ඔබට බෞද්ධෙක් වෙන්නත් බෑ. දියුණු හොඳ මිනිසෙක් වෙන්නත් බෑ. එක බෞද්ධෙක් වෙන්න බෑ. දෙක හොඳ මිනිසෙක් වෙන්න බෑ. දැන් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න, හූල්ලන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න කලින් ඒ මිනිස්සු අපි වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන එක හිතන්න. ධනය තියෙන මිනිහා, ඉඩකඩම් තියෙන මිනිහා කොච්චර අපි වෙනුවෙන් දේවල් කරනවද? ඒගොල්ලොන්ගේ අසාධාරණ වැඩ ඇති. මම කියන්නේ ධනවත් මිනිස්සු අන්තිම සාධාරණ මිනිස්සු කියලා. අසාධාරණකම් ඇති. ඒත් මේ මිනිස්සු අපිට කරන දේවලුත් තියෙනවා. අපිට කොහොමත් මිනිහෙකුට වෛර නොකර ඉන්න නම් තියෙන එකම ක්‍රමේ ඒ මිනිහාගේ තියෙන හොඳ කල්පනා කරන එක. තියෙන දුර්ගුණ කල්පනා කරොත් එහෙම තව තවත් වෛර වැඩි වෙනවා. තියෙන හොඳ කල්පනා කරා. බුද්ධාගමට අනුව මම යෝජනා කරන්නේ ඒක. කෙනෙක් කියන්න පුළුවන් ආමුදුරෝ කියන ක්‍රමයට හිටියොත් එහෙම කම්කරු අරගලේ ඉවරයි කියලා. මම දන්නේ නැහැ ඒක. කම්කරු අරගලයක් ගැන මම කල්පනා කරන්නේ සංසාරික අරගලේ මිනිස්සු බේරගන්නේ කොහොමද කියලා. සංසාරෙත් එක්ක කරන පොරබැදීමෙන් මිනිස්සු ගලව ගන්න ඕනේ. මේ සංසාරයෙන් මිනිස්සු නිදහස් වෙන්න ඕනේ. විමුක්තිය ලබන්න ඕනේ. සැනසෙල්ල ලබන්න ඕනේ. ඒකට නම් අපි වෛරය ක්‍රෝධය මුලිනු පුටා දාන්න ඕනේ. වෛරයට ක්‍රෝධයට අපේ ආත්මේ ඉඩක් නැති කරන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන්. ඒකට නම් අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ. අපි දේවල් දිහා බලන විදිය වෙනස් කරන්න ඕනේ. අපේ කල්පනා කරන ආකාරය රටාව යහපත් රටාවක් බවට සම්මා සංකප්ප රටාව තුල අපි හිතන මතන අය බවට පත් වෙන්න ඕනේ. එතකොට අපිට ගමනක් තියෙන්නේ. එතකොට අපිට දියුණුව තියෙන්නේ. එතකොට අපිට සාර්ථකත්වය තියෙන්නේ. එතකොට අපි නිවන් දකින්නේ. ඇත්තටම අපි නිවෙන්නේ. නැතුව වෛර කරන අයට වෛර කරන්න කියන එක නිවෙන ක්‍රමය නෙවෙයි ඇවිලෙන ක්‍රමය. ක්‍රෝධ කරන අයට ක්‍රෝධ කරන්න කියන එක නිවෙන ක්‍රමය නෙවෙයි ඇවිලෙන ක්‍රමය. ක්‍රෝධ කරන අයට ක්‍රෝධ නොකර ඉන්න එක තමයි නිවෙන ක්‍රමය. එතකොට නිවෙනවා.
මොකද අනිත් පැත්තෙන් මුකුත් ප්‍රතිචාරයක් නැහැ. අපිට ක්‍රෝධ කරද්දී අපි යාට ක්‍රෝධ නොකර ඉන්නවා. එයා මොකෝ කරන්නේ ඊට පස්සේ? දවස් කීයක් අපිට ක්‍රෝධ කර කර ඉඳීද? මාස කීයක් අපිට ක්‍රෝධ කර කර ඉඳීද? අපි දිගටම යාට ක්‍රෝධ නොකර ඉන්නවා. දිගටම යාට වෛර නොකර ඉන්නවා. එයාට අකුල ගන්න සිද්ධ වෙනවා. එයාටම එපා වෙනවා. බුදුහාමුදුරුවන්ගේ පන්සලේ ඉඳගෙන දිගටම වෛර කර කර හිටිය දේවදත්ත හාමුදුරුවෝ. අන්තිමට එයාම ඇවිල්ලා සමාව ගත්තා. ඒක තමයි වෙන්නේ අන්තිමට. ඔබේ ගෙදර නම් ඒකමයි වෙන්නේ අන්තිමට. ඔබේ ආයතනේ නම් මේ තත්ත්වයේ තියෙන්නේ. මතක තියාගන්න අන්තිමටම ඔබෙන් සමාව ගන්නවා ඇවිල්ලා. ඔබ දිගටම වෛරයෙන් උත්තර දෙන්න ඕනේ. අක්‍රෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරන ක්‍රෝධයෙන් යුක්ත කෙනා හිතනවා කියලා මගේ හතුරට මම ක්‍රෝධ කරන එක්කෙනාට මම වෛර කරන එක්කෙනාට එක මිත්‍රෙක්වත් නැති වෙන්න ඕනි කියලා. එක මිත්‍රෙක්වත් නැති වෙන්න ඕනි. එක මිත්‍රෙක්වත් නැති වෙන්න ඕනි කියලා හිතන මිනිහට එක මිත්‍රෙක්වත් නැති වෙනවා. ඒක තමයි වෙන්නේ. අනිත් එක්කෙනාට එක මිත්‍රෙක්වත් නැති වෙන්න ඕනේ, එක යාළුවෙක්වත් නැති වෙන්න ඕනේ කියලා හිතන මිනිහට යාළුවෝ නැති වෙනවා. මිත්‍රයෝ නැති වෙනවා. ඇසුරු කරන්න අය නැති වෙනවා. මොකද හේතුව? එයා හිතනවා මගේ හතුරා මෙයාත් එක්ක කවුරුත් ඇයි හොඳයි කන් තියන්න හොඳ නැහැ. යාළුකම් කරන්න හොඳ නැහැ. එහෙම යාළුකම් පැවැත්වුවොත් මම එයත් එක්ක තරහ වෙනවා. ඊළඟට ඒ තරහ වෙච්ච කෙනා එක්ක තව එක්කෙනෙක් යාළුකම් පවත්වන්න දැක්කොත් එයත් එක්ක තරහ වෙනවා. පොඩි කාලේ ඔබට මතක ඇති ඔබ කෙනෙක් එක්ක තරහ වෙච්ච ගමන් ඔබ ඔබේ ළඟම ඉන්න යාළුවන්ට කියන එකක් තමයි මං අරයත් එක්ක තරහයි ඔයත් තරහ වෙන්න. අවුරුදු 6දී 7දී ළමා ගති නිසා ඒව කිව්වට කමක් නැහැ. හැබැයි අවුරුදු 30 40 වෙච්ච මිනිස්සු එහෙම හැසිරෙන්න ගියාමයි හරිම අසෝබන. ඒක හරිම අවලස්සන සත්‍යයක්. ඒක අසුන්දරයි. ඒක යහපත් නැහැ. ඒක නිවැරදි නැහැ. ඒකින්ද මම ඔබට යෝජනා කරනවා මෛත්‍රියෙන්. කවදාවත් කාටවත් මිත්‍රෙක් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. යාළුවෝ නැති වෙලා ගිහලා තනි වෙන්න කියලා පතන්න එපා. ඔබ අනිත් එක්කෙනාගේ තනිකම පතන හැම මොහොතකම ඔබ අනිත් එක්කෙනාට මිත්‍රයෝ නැතිව හුදකලාවම වෙන්න කියලා පතන හැම මොහොතකම ඔබට කාත් කවුරුත් නැති වෙනවා. මොකද ඔබ ආස වුණාට ලෝකේ මිනිස්සු එකිනෙක ආශ්‍රය කරන එක නවත්තන්නේ නැහැ. මොකද ඔබ අකමැති කෙනෙකුට මං කැමති වෙන්න පුළුවන්. ඔබ අකමැති කියලා මම ඔබත් එක්ක හිතවත් වුණු පළියට ඔබ අකමැති එක්කෙනා එක්ක මට තරහ වෙන්න බෑ. කවුරු හරි බිරිඳක් එහෙම ප්‍රාර්ථනා කරනවා නම් තමන්ගේ සැමියාගෙන් ඒ ගෙදර විනාශේ පටන් ගන්නවා එතනින්. කවුරු හරි සැමියෙක් එහෙම හිතනවා නම් තමන්ගේ බිරිඳගෙන් මං අකමැති හින්දා ඔයත් අකමැති වෙන්න ඕනි කියලා එතන ඉවරයි. මෙහෙම හිතන්න. ස්වාමි පුරුෂයෙක් අකමැත්තෙන් ඉන්නවා බිරිඳගේ සහෝදර සහෝදරියන්ට. ඔහු කියනවා මම ඔයාගේ සහෝදර සහෝදරියන්ට කැමති නැහැ. කරුණා කරලා ඔයා ඒගොල්ලෝ ආශ්‍රය කරන එක නවත්තන්න ඕනේ. මතක තියාගන්න. ඉපදිච්ච දා ඉඳලා අවුරුදු 20ක් 25ක් වෙනකන් එකට කෑම කාපු, එකට සෙල්ලම් කරපු, එකට වැටිලා ඉගෙන ගත්තු, එකට ඉස්කෝලේ ගියපු, එකට නාපු කියපු, ඇලේ දොලේ නටපු කියපු තමන්ගේ සහෝදර සහෝදරියොන්ගේ මේ මිත්‍රත්වයේ සම්බන්ධය කඩන්න එන සාමි පුරුෂයාට වෛර නොකරයිද? ඔබ එතෙන්ට වැටෙන්න එපා. ඔබ අකමැති නම් ඔබට ඇසුරු නොකර ඉන්න පුළුවන්. ඒත් ඔබ අකමැති අනිත් අයට ඔබගේ හිතවතුන් සියලු දෙනා අකමැති විය යුතු යයි හිතීම ඉතාම වැරදි සිතුවිල්ලක්. ඒකෙන් නම් අයින් වෙන්නම අවශ්‍යයි. අන්තිම කාරණේ තමයි හතුරෝ ගැන මිනිස්සු හිතනවා මගේ හතුරා මරණින් මත්තේ අපායට යන්න ඕනේ කියලා. නිරයේ උපදින්න ඕනේ. සමහර හිතනවා මට මෙහෙම කරා මෙහෙම කිව්වා මගේවක් ගත්තා දැන් මැරිලා කියලා ආරංචි නිරයම උපදින්න ඕන ඔය කරපුවට කියලා. අක්කොච්චි මං අවදි මං අජිනි මං අභාසිමේ යේ තන්න උපනයන්ති වේරං තේසන්න සම්මති. බුදුහාඳුරු වදාලා මට බැන්නේය මට ගැහුවේය මා සතු දේ ගත්තේය කියා
කවුරු හරි එක්කෙනෙක් එහෙම වෛර කර කර ක්‍රෝධ කර කර හිටියොත් එයාගේ වෛරය ඉවර වෙන්නේ නැහැ. එයා ඒ වෛරෙත් එක්කම මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා. එයා අනිත් එක්කෙනාට නිරේ පතන හැම මොහොතකම දුගතිය පතන හැම මොහොතකම Tamanට දුගතිය නිර්මාණය කරගනිමින් ඉන්නවා. Tamanට අපාය ගොඩනගා ගනිමින් ඉන්නවා. එහෙනම් මා ඔබට යෝජනා කරනවා අනුන්ට අපාය පතන්න ගිහිල්ලා Tamanට සුගතිය නැති කරගන්න එපා. Taman අපායකට වැටෙන්න එපා. මෛත්‍රී කරනවා නම් අනිත් එක්කෙනාට හොඳ ජීවිතයක්ම හොඳ භවයක්ම ලැබේවා කියලා පතනවා නම් එවැනි කෙනාට ලැබෙන ආනිසංස තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ අවධාරණය කරා. කොහොමද? ඒ තැනැත්තිය කොයි වගේ තැනක උපදිනවා කියලාද? මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති, බඹලොව උපදිනවා කියලා. ඒ හින්දා මේ කරුණු 7 ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ හොඳට අවබෝධ කර ගන්න ඕනේ. ඒ කියන්නේ Tamanට යමක් ලැබෙනවට අකමැති නම් ඔබ Tamanට යමක් වෙනවට ඔබ අකමැති නම් මම ඔබට යෝජනා කරනවා ඒක අනිත් එක්කෙනාට ලැබෙන්න කියලා පතන එක නවත්තන්න. ඔබ අනිත් එක්කෙනාට යමක් නොලැබේවා කියලා පතන හැම මොහොතකම ඔබටයි නොලැබීම ආරම්භ වෙන්නේ. ඔබ අනිත් එක්කෙනාට යමක් හානිකර විදියට සිද්ධ වේවා කියලා පතන හැම වෙලාවකම ඔබට ඒ හානිකර දේ වෙන්න ආරම්භ වෙලා ඉවරයි. මොකද ඔබ කර්ම ශක්තියක් ගොඩනගමින් ඉන්නවා. ඔබ බීජ ප්‍රමාණයක් වපුරමින් ඉන්නවා. ඔබට අස්වැන්න නෙලන්න වෙනවා කොයි වෙලේ හරි. ඒක බුද්ධිමත්ව තේරුම් ගන්න. ඉතාම ශ්‍රද්ධාවෙන් ඔබ හැම කෙනෙක්ම අද ඉගෙනගත්ත අංගුත්තර සත්තක නිපාතේ තියෙන කෝධන සූත්‍රය. කෝධන සූත්‍රය. ක්‍රෝධ කරන්නා හිතන විදිය, ක්‍රෝධ කිරීම නිසා යාට ලැබෙන විදිය. මේ දෙක තමයි අද අපි සාකච්ඡා කළේ. ඉතින් හිරු FM නාලිකාව හිරු සදහම් මුදෑසන මේ උතුම් ධර්මදේශනා පින්කම් මාලාවේ අද දවසට නියමිත දේශනාව ඔබ වෙනුවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ වටිනා ගුවන් කාලයෙන් පැයක් වෙන් කරලා ඔබ වෙනුවෙන් ප්‍රදානය කරන්නට යෙදුණා. ඔබ වෙනුවෙන් ඒ ධර්ම දාණය පිරිනැමුවා. අපිට ශ්‍රද්ධා ගෞරවයෙන් ආරාධනා කරා ඔබ වෙනුවෙන් ධර්ම දේශනා කරන්නට කියලා සියලු පහසුකම් සැපෙව්වා. ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඔබ කෙරෙහි කරුණාවෙන් දයාවෙන් අපි සිද්ධ කරපු දේශනාව ඔබත් හොඳට ශ්‍රවණය කරා. රැස් කරගත්ත සියලුම පින් කුසල් අපි දැන් අනුමෝදන් කරමු.